එක්සෑම් ලියපු අයියලාගේ රිසල්ට් එද්දි කොහොමත් මාර්තු අප්‍රේල් වගේ වෙනවන්නේ. ඒකත් එක්ක මම ඒ වෙලාවේ කතා කරා කියලා ඔයාලට යම් දෙයක් කතා කරා කියලා වැඩක් නැහැ. හරි. ඒ වෙලාවේ පෙරහැර ගිහින් ඉවරයි. ඒක තවත් එක්ක මම විනාඩි 5ක් කතා කරනවද ළමයි දැන් SFT පේපර් එක ගිය සතියේ තිබ්බා නේද? අපි පන්තිය තියපු දවසේ නෙවෙයි පහුවදා මම හිතන්නේ තිබ්බේ. හරි. SFT ලිව්වා කියලානේ. හරි. ලොකු අවුලක් වුණේ නැහැ. මම ඔයාලට පේපර් එකක් දැම්මා ගෲප් වලටනේ. හරි. පේපර් එක තුල මම ඒ ෂණයෙන් එදා හවසම මගේ පන්තියේ ළමයින්ට මම පේපර් එක ලියවුවා. MCQ එකනේ. හරි. ඒකේ ලකුණක් මම රිලීස් කරේ නෑ එළියට. මම බලලා තින්නේ පේපර් එකෙන්. හරි. ඒක තුල මට ඔයාලගෙන් මේ දැනුම දේ මම පොඩ්ඩක් කතා කරන්නේ. ඔයාලා ලියලා තිබ්බ විදිහත් එක්ක ඒ කියන්නේ මට 20 20 බැච් එකක් නෑ. 20 21 තමයි ඔයාලා බැච් එක. නිකන් අහලා පාලා මල්ලාගෙන් පොඩ්ඩක් එයාලගේ චෙක් කරලා බලපුවාම ඒ අයවත් පේපර් එක ලේසි කියාගෙන එළියට ආවට MCQ ගහලා තිබ්බේ 28යි 29යි 30යි 31යි. හරි. ඒකත් එක්ක මං මාතලේ මගේ ළමයි ටිකයි නුවර ළමයි ටිකටයි ළමයි 40 50කට වගේ ලියවුවා පේපර් එක. හරි. කියන්න සතුටුයි මම උඹලා ගැන. ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න ඔය දේ දැන් පන්තියක හිටන්නකෝ ළමයි 300ක් ඉන්න පන්තිය තුල ඔය වගේ ගෲප් එකකට පේපර් එක දැම්මා කියලා ඒකේ ආන්සර් ටික එවයිද සර්ට. හරි. ඒ අතින් ඇත්තටම මල්ලන් උඹලන්ට සතුටුයි. මම පේපර් එක දැම්ම හවස මං කිව්වා 6 8 කියන වෙලාව තුළ පේපර් එක ලියන්න සූදානම් වෙන්න කියලා. ඒ 6 8 කියන වෙලාව තුළ එතන ඉන්න මගේ ළමයි 50 60 දෙනෙක් විතර ආන්සර් වෙලා තිබ්බා. හරි. ඒක තමයි ඒ කියන්නේ විභාගයේ ඒ කියන්නේ හොඳට ලියන්න මහන්සි වෙනවා කියන්න පෙර නිමිත්තක්. හරි. නැත්නම් ඔහම සාමාන්‍යයෙන් කනා ෂොට් හරි මට ආන්සර් වෙලා තිබ්බා. හරි. ඒකයි වැදගත්කම. ඒකයි යොමුනාව කියන්නේ. අන්න එහෙම පිරිසක් ඉන්නේ. හරි. ඒකේ පොඩ්ඩක් ළමයි ලකුණු පොඩ්ඩක් මම අරන් බැලුවා. හරි. MCQ එකක් දෙකක් වෙනසක් ඇති. මාකින් ලොකු වැඩම මාකින් එක දුන්නා මගේ එක. එළිය තිබ්බ මාකින් වල යම් තාක් දුරකට ආන්සර් එකක් දෙකක් වෙනසක් තිබ්බේ. අපේ වගේ ආන්සර් එකක් දෙකක් වෙනසක් තියෙන්න පුළුවන්. මම දොරපු උත්තරත් එක්ක. ඒක සාමාන්‍යයි. එන මාකින් එකත් එක්ක. හරි. ඒක තුල ළමයි මම ලකුණු හදලා බලද්දී හරිම සතුටුයි. ස්කෝර් කරලා තිබ්බා MCQ 50න් 44ක්. හරි. 20යි 21 ළමයි. හරි. 20යි 21 ළමයි MCQ 50න් 44ක් ස්කෝර් කරලා තිබ්බා. ඒ ළමයා පොඩ්ඩක් මාක් කරලා ඉවරලා තිබ්බා. ඒ කියන්නේ 50 ෂොට් ගහපු ටික මාක් කරලා තිබ්බා 9යි ගහලා තිබ්බේ. ඒ 9න් කියන්නේ 3ක් හරි ගිහින් තිබ්බා 50 ෂොට් ගහපු. ඒතකොට සාමාන්‍යයෙන් ඒ ළමයා 41ක් විතර ගහලා තියෙනවා. හරි. අන්න එහෙමයි වෙන්න ඕන ළමයි. කියන්නේ අනිත් කට්ටිය සාපේක්ෂව ලකුණු 30 31 ගහලා තිබ්බා. ඒ හොඳටම ප්‍රමාණවත්. හරි. හැම එක්කෙනා වගේ ලකුණු 20න් එහා ගහලා තිබ්බා මේ වෙද්දි. ඒ හොඳටම සාධනීය මට්ටමක් ළමයි. කියන්නේ MCQ පේපර් එක මම දැක්ක කවදාවත් නැතුව පේපර් එක තුල අංශක රේඩියම් පරිවර්තනයක් දීලා තිබ්බා. හරි. මම දැක්කේ මේ පාරේ කියන්නේ ගොඩක් ළමයි පාස් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකත් එක්ක පේපර් එක තුල හැබැයි ප්‍රශ්න ටිකක් තිබ්බා. හරි. ප්‍රශ්න ගෙන දෙන ප්‍රශ්න ටිකක් තිබ්බා. ICT ප්‍රශ්න 10 සරලමයි කිව්වත් සබ්ජෙක්ට් එකේ කියන්නේ පොඩ්ඩක් හිටියේ නැත්නම් ඒ ඩෙවල් කරගන්න බෑ. ඒක වෙනම කතාවක්. ඔයාලා බලපුවාම තේරෙයි. පේපර් එක ගැන කතා කරද්දී ලොකු අමාරුවක් නෑ ළමයි. හරි. ගේමක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ළමයි හිටියා. අපේ පන්ති ළමයිට මේ වෙද්දි පේපර් එක ලිව්වොත් ඒකක් ගන්නවා. හරි. එහෙම හිටියා. අර කණ්ඩාංග ජ්‍යාමිතියෙන් ප්‍රශ්න තිබ්බා ලොකු අමාරුවක් නෑ. අනික විභාගගත පේපර් එකත් මම දැක්කා. හරි. වෙනදා තරම් ළමයි දිග ප්‍රශ්න නෑ. හරි. වෙනදා විභාගගත පේපර් වල ඔයාලට මතකයි තාපයෙන් එහෙම මේ දක්වා අහපු ප්‍රශ්න 4ම වගේ ප්‍රැක්ටිකල් වලින් අහපු ප්‍රශ්න 4ම වගේ පාස් පේපර් ප්‍රශ්න එහෙමම අහලා තිබ්බේ. නේද? හරි. හැබැයි දැන් එහෙම තමයි ගොඩක් වෙලාවට භෞතික විද්‍යාවේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ඇහුවොත් අර පිසිස් පොතේ තියෙන 1980 2019 දැන් 20ත් ඇවිත් තියෙනවනේ. 2020 දක්වා තියෙන පොතේ තියෙන ප්‍රශ්නයක් එහෙම්ම කොපි පේස්ට් කරලා දාලා තිබ්බා. මම ඉස්සරහට පෙන්නන්නම්. තාපේ පාඩම ඇරයි යද්දි මේ ප්‍රැක්ටිකල් ටික කරද්දි. හරි. ඒ හේතුවක් ඇතුව ළමයි දැන් මේ අවුරුද්දට සාපේක්ෂව ඔයාලා සාපේක්ෂව ගන්න එපා 20යි 21 මේකම වෙයි කියලා. හරි. මේ වගේ පේපර් එක සරල වෙයි. ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න ප්‍රමාණය අඩු වෙයි. හරි. ඒක කියන්න බෑ. හරි. පේපර් එක හදන කෙනත් එක්ක වෙනස් වෙනවා. හරි. ඒකට හේතුව මම හිතන්නේ මේ පාර කොරෝනා කතාව තමයි පේපර් එක උඩක් යම් තාක් දුරට සහනයක් දීලා තිබ්බේ. ඔයාලා වැඩ කරන ළමයි පේපර් 6ත් එක්කම හරි. දැන් අපි හිතන්නකෝ අපි පොඩ්ඩක් ටෆ් වැඩ කරනවා ඒකත් එක්ක ඕන ප්‍රශ්නයක් ආව ලියන්න පුළුවන්. ඔයාලට තේරෙයි අපි උගන්වන පාඩම් වලින් ඒ පේපර් එක තුල තියෙන ඕන ප්‍රශ්නයක් ගහන්න පුළුවන්. හරි. එතන ප්‍රශ්නයක්ම නෑ ඔයාලට. හරි. අමාරු පේපර් එකක් ආවා. දැන් ওই වගේ පේපර් එක ළමයි ටාගට් එක කියන්නේ
ඔයාලගේ ලකුණු 75 නෙමෙයි ළමයි ටාගට් එක. හරි? ඔයාලට මතකයි දැන් කොමර්ස් එහෙම කරලා A3ක් අරගෙන කැම්පස් යන්න බැරුව කී දෙනෙක් ඉන්නවද? හරි? අන්න ඔය තැනට සබ්ජෙක්ට් එක වැටුනොත් හරි රිසල්ට් ලොම ලේසි කරලා සබ්ජෙක්ට් එක හැදිලා පේපර් එක අමාරුලා වැටුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකක් ගන්න මයින්ඩ් එකේ ලකුණු 75න් නැවතුණා කියලා කියන්නේ ඊට එහා තව කොළඹින් ගම්පහෙන් ෆයිට් කරන සෙට් එකක් ඉන්නවා. ලකුණු 80 85 ඒ වලට. හරි ඒ හින්දා ඉගෙන ගන්න මේ දේවල් ටිකක් ටෆ් මං කරනවා කරගෙන නවත්තන්නෙත් නෑ. ඒක හේතුවක් ඇතිව කරන්නේ. ඒක මං අත්දැකීමෙන් ඔයාලගේ අර MCQ පේපර් එක තුලින් මං දැක්කා. ඔයාලට මේ දේවල් කරන එකේ වටිනාකමක් තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඒකේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් කියන දේ. හරි. පේපර් එකේ අන්තර්ගතය එහෙමයි ළමයි ලොකු අමාරුවක් නැහැ. 20යි 21ත් වැඩ කරන්න ඉක්මනට අනිවාර්යෙන් ඔය මාස 8 යනවා. හරි පියාඹලා වගේ යනවා. සතියක් ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ. ඒක වැඩ ටික කරන්න. මේ තාපේ පාඩම ළමයි මම අද ගොඩාක් දුරට තාප හෝමාරුව යම් තාක් දුරට අරයි යනවා ඉස්සරහට. අරන් ගිහිල්ලා ඊට පස්සේ විශිෂ්ට තාප ධාරිතාව වාෂ්පීකරණ විශිෂ්ට තාපය, විලීන විශිෂ්ට තාපය, ප්‍රැක්ටිකල් ටික ඒ ගණන් ටික පිළිවෙලට හදලා පාස් පේපර් ගණන් ටිකත් හදලා ෆිසික්ස් වල තියෙන අපේ පේපර් එකේ තියෙන සමානකම් පෙන්නලා පාඩම ඉවර කරනවා. රිවිෂන් පන්තියක ලොකුවට තියරි කතා කිරීමක් නොකරන්න. හරි? රිවිෂන් පන්තියක ඔයාලා දන්නවා මගේ පන්තිවල තියරි ලොකුවට කතා කරන්නේ නැහැ. ගණන් තමා කරන්නේ. හරි? එහෙම පාඩම කම්ප්ලීට් ඉවර කරනවා. දවස් 3කින් තව ඉවර වෙයි. හරි? ඊට පස්සේ තමයි මම පටන් ගන්නවා දවස් 3ක්. හරි? දවස් 3ක් සතිය දවස් 3ක පාඩම් 3ක් කරයි යනවා. හරි? ඔයාලා දන්නවා මම ඇවිල්ලා නුවරට වැඩි කාලයක් නැහැ. ඒකත් එක්ක වගකීමක් තියෙනවා. මම වගකීම ගත්තා. ඒ දේ කරනවා. විද්‍යුතය හා චුම්බකත්වයේ පාඩම් පිළිවෙලට අරන් යනවා. ඒ වගේම බලය කන්ටිනියු කරන් යනවා. ඒ වගේම තව මං හිතනොත් තාප රසායනය හෝ ජෛවාණු පාඩම කන්ටිනියු කරනවා. ඔන්න ඔහොම තමයි දවස් 3 වැඩ ටික යන්නේ. මිස් කරගන්න එපා. නෝට් කම්ප්ලීට් කරගන්න. රෙකෝඩ් එක බලලා මේක තරම් සාර්ථක නැහැ. හරි? ඒ හින්දා ලෙසන් එකේ ඉන්න උත්සාහ කරන්න. ඉස්සරහට 13 වසර සඳහා මම සාමාන්‍ය ළමයි ටික ඇතුළට ගන්නේ පන්ති ළමයි ටික විතරයි. හරි? 12 වසර මම වගකීමක් විදිහට නුවරට මේ දේ කරලා දෙනවා. හරි? නුවර විතරක් නෙවෙයි ලංකාවේ හැමතැනම කට්ටිය ඉන්න ප්‍රශ්නයක් නැහැ. 13 වසර පාඩම් ටිකට ගන්න ළමයි ටික විතරයි. හරි. මම ළමයි ෂෙයා කරන්න ස්ක්‍රීන් එක වැඩි ටික කරන්න අතාරින්න එපා. මෙරිට් පාස් එකට යන්න. දිස්ත්‍රික් රෑන්ක් එකක් නෙවෙයි රෑන්ක් එක කොහොමත් එනවා. හරි? උත්සාහ කරන්න ජපුර කොළඹ ඒ වගේම කැලණි හරි ඒ වගේම වයම නැනෝ වගේ හොඳ කෝස් එකක් කරන්න හරි තමන් කැමති කැම්පස් එකට යන උත්සාහ කරන්න දැන් කියන්න ලියා ගන්නකො හරි ET කරනවා නම් අනිවාර්යෙන් ලංකාවේ 250න් මෙහා එන්න උත්සාහ කරන්න BST වගේ කරනවා නම් ලංකාවේ 150න් මෙහා එන්න උත්සාහ කරන්න හරි ප්‍රශ්නයක් නැහැ එතකොට ඔයාලට පහසුවෙන් ඔයාලා හිතන කැම්පස් එකට ගිහින් කැමති කෝස් එකක් කරන්න පුළුවන් හරි එහෙනම් ළමයි මං එදා නැවැත්තුවා දිවි ලෝහ පටිය ගැන කතා කරලා දිවි ලෝහ පටිය කියන්නේ මොකක්ද කියන දේ කතා කරලායි නැවැත්තුවේ. හරි? ඔය මං කතා කරේ ප්‍රසාරණයේ යෙදීම් හා භාවිත කියන දේවල්. හරි? අද ලෙසන් එකට ආපු අය ඉන්නවා නම් මේ නෝට් එක පොඩ්ඩක් ලියා ගන්න විනාඩි 25ක් වගේ යයි. හරි? 25ක් වගේ ගිහිල්ලා පටන් ගන්නවා තාපවමාරුව. ඒක අලුත් නිපුණතාවයක්. ඒකෙන් අල්ලා යන්න පුළුවන්. හරි මේ සෙෂන් එකම වගේ මේ පොඩි කොටස ඉවර කරන්න යයි ඊළඟ සෙෂන් එකේ ඉතල ගොඩක් වෙලාවට යන්නේ තාප හුවමාරුව කියන කොටස. හරි? එහෙනම් ළමයි මම ෂෙයා කරන්නම් white board එක. හරි? හරි. ඊට පස්සේ ළමයි එදා මම කතා කරේ දිවි ලෝහ පටිය කියන දේ කතා කරා. දිවි ලෝහ පටිය මම කතා කරා මොකද්ද කතාව? අර වක්‍ර වෙන කතාවත් එක්ක රේඛීය ප්‍රසාරණතාව වැඩියෙන් පිහිටනක එන්නේ කොහෙන්ද පිහිටන්නේ? රූප සටහනකට අනුව මම ඔයාලට කියලා දුන්නේ දේවල්. අද ළමයි මම සිද්ධාන්ත කතා කරා දිවි ලෝහ පටියට සිද්ධාන්ත කතා කරලා ඉවරයි. ලියන්න ළමයි පහලින් රූලක් කරලා දිනේ දාලා පිළිවෙලට දිවි ලෝහ පටියේ දිවි ලෝහ පටියේ දිවි ලෝහ පටියේ දිවි ලෝහ පටියේ ඉහත හැසිරීම ඉහත හැසිරීම ඉහත හැසිරීම ඉහත හැසිරීම යොදා ගන්නා අවස්ථා යොදා ගන්නා අවස්ථා යොදා ගන්නා අවස්ථා
හරි. ඊට පස්සේ ළමයි තරු ටිකක් දාලා පල්ලෙහාට ලියන්න පිළිවෙලට ලියන්න. විදුලි ස්ත්‍රීකය ඊට පස්සේ බත් පිසිනය දිවිලෝහ උෂ්ණත්වමාන පහට ලියන්න. දිවිලෝහ උෂ්ණත්වමාන ඊට පස්සේ ලියන්න දිවිලෝහ උෂ්ණත්ව පාලකය ඊට පස්සේ ලියන්න අවසාන එක ගිනි අනතුරු සංඥා වැනි උපකරණවල හරි. ඔතනින් ළමයි අපි දෙකක් විතර කතා කරමු. පුංචි මාතෘකාවක් ගන්න. ගිනි අනතුරු සංඥා නිකුත් කරන සීනු පරිපතය. පොඩ්ඩක් අපි ඒක ගැන කතා කරමු. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. හරි. ඒකනුත් මම ඩීටේල් ගන්නවා නෝට් එක හදාන්න. හරි. ගිනි අනතුරු සංඥා නිකුත් කරන සීනු පරිපතය. හරි. මාත් එක්ක ඉක්මනට අඳගන්න මේ පරිපතය. ඉරෝෂන් නෝට් එක ලියනවද? කළුවරනේ ඉන්නේ. ලස්සන අඳගන්න ටිකක් ලොකුවට. හරි. හරි. ඩෙලිවරි ඉක්මනට මෙසේජ් එකක් දාන්න. හරි. මොකුත් ලිව්වේ නැහැ බණ්ඩාර. දැන් තමයි ලියන්න පටන් ගත්තේ. හරි. ටුක්ටක් ලිව්වා මේ නෝට් එක දාලා බලා ගන්න රෙකෝඩ් එක. හරි. හරි. දැන් ළමයි මෙන්න මේ වගේ ප්‍රශ්නයක හරි දැන් ඔයාලට මම අර කලින් කියලා දුන්න කතාවත් එක්ක මේ දිවිලෝහ පටියේ හරි අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ළමයි. හරි. මෙන්න මේ ඉහළින් තියෙන දිවිලෝහ පටිය පහළින් තියෙන දිවිලෝහ පටිය. හරි. ඔයාලා දන්නවා මෙන්න මේ වගේ මෙන්න මේ දිවිලෝහ පටියේ උෂ්ණත්වය වැඩි කරද්දී හරි මෙන්න මේ වගේනේ වක්‍ර වෙන්නේ. ඔයාලා දන්නවා ඉහළින් පිහිටන්නේ මොකද්ද? රේඛීය ප්‍රසාරණතාව වැඩි අකයෙන් යුතු ලෝහය ලෝහ පතුර. හරි ඔය ඔළුවේ තියෙන්න ඕන. හරි. ඒවා බේසික්. හරි. හරි. මේක ඇඳලා ළමයි ලියන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න මම ඊට පස්සේ AB දිවිලෝහ පටිය
දිවිලෝහ පටිය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී තිබියදී එහි පරිපතය ඔක්කොට මෙහෙමද එහෙමයිනේ සුට්ටක් බලපන් දැන් හරිද නෑ නේද සුට්ටකට දැන් හරිද බලන්න මල්ලි දැන් හරිද රවුටර් එක මාරු කරන්න දැන් හරිනේ හරිද අනිත් ළමයි හරි රවුටර් එක මාරු කරන්න ලියන්න ඊට පස්සේ ආයෙ පාර මම කියන්නම් AB දිවිලෝහ පටිය දැන් නම් ඇහෙනව නෙත්නේ AB දිවිලෝහ පටිය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි පරිපතය කේ යතුර අසලින් කැඩී පවතී. ඒ කියන්නේ ළමයි මෙන්න මේ බැටරිය මේ හෝන් එක වදින්න කරන්ට් එකක් යන්නේ නැහැ. හරි. කැඩී පවතී. ගින්නක් හටගෙන දිවිලෝහ පටිය රත් වූ විට එය මැදින් ඉහළට ප්‍රසාරණය වීමෙන් කේ යතුර වැසී ඒ කියන්නේ මෙන්න මේ අග්‍රය මේක ඇවිල්ලා ස්පර්ශ වෙන. එතකොට මොකද වෙන්නේ? මේ හරහා ධාරාවක් ගිහිල්ලා හෝන් එක වදින්න ගන්නවා. හරි. ගින්නක් හටගෙන දිවිලෝහ පටිය රත් වූ විට එය මැදින් ඉහළට ප්‍රසාරණය වීමෙන් කේ යතුර වැසී
සීනුව නාද වීමට පටන් ගනී. සීනුව නාද වීමට පටන් ගනී. මේ තියෙන සීනුව. හරි. මේ තියෙන සීනුව. හරි. සීනුව. ඔයාලා දන්නවා ළමයි මෙන්න මේ ඉහළින් තියෙන රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි ලෝහ පටිය නම් මේක වක්‍ර වෙන්නේ කොහොමද ළමයි? ඔන්න හෝම්ම තියෙන ගමන් මොකද වෙන්නේ? මෙන්න මේක මේ විදිහට වක්‍ර වෙනවා. වක්‍ර වෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේක කේ අතුර ඉහළට ගිහිල්ලා මේ පරිපථය මොකද වෙන්නේ? සම්පූර්ණ වෙලා ධාරාවක් ගමන් කරලා මේ සීනුව වදින්න ගන්නවා. ඒකයි සරලම කතාව. හරි. ඔන්න ඕක වගේ දෙයක් අහන්න පුළුවන්. මොකද ටෙක්නොලොජි හින්දා ඔය වගේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකකුත් අහනවා. හරි. මේ පාර ෆිසික්ස් ප්‍රශ්න දෙක දැකපුවාම මොනවද කියලා හිතෙනවා. හරි. මොනවටද මෙච්චර උගන්නන්න කියලා හිතෙනවා. මේ පාර පේපර් එක බැලුවොත්. හරි. හරිම ලේසි. ෆිසික්ස් පේපර් එකේ සිද්ධාන්ත අහලා තියෙන. හරි. මේ පාර ළමයි මේ උත්තර තෝරන්න දීලා තියෙන්නේ. ෆිසික්ස් පේපර් එකේ දීලා තියෙන්නේ මේ ABCD කියලා දීලා තෝරන්න තියෙන්නේ. හරි. මොකක් හරි කනා චොට්ටක් ගෙහුවොත් ඒකත් හරියනවා. හරි. මොකොත්ම ෆිසික්ස් දන්නේ නැති එක්කුණත් මේ පාර පේපර් එක සැටිස්. හරි අවුලක් නැහැ. හරි. ඊට පස්සේ ළමයි තව එකක් මම කියන්නම් ඊළඟ ලියන්න පොඩි මාතෘකාවක්. දිවිලෝහ උෂ්ණත්ව මානයක ක්‍රියාකාරීත්වය. දිවිලෝහ උෂ්ණත්ව මානයක ක්‍රියාකාරීත්වය. දිවිලෝහ උෂ්ණත්ව මානයක ක්‍රියාකාරීත්වය. හරි. මාත් එක්ක ඉක්මනට ඇඳ ගන්න. මම මේක ඉක්මනට කතා කරන්න. හරි. මේ දෙකම මම ඇන්දර ටෙක්ස්ට් බුක් එකේ තියෙන හින්දා අඩුම වාර විභාගයටවත් දෙන්න පුළුවන් ඉතින් මේවා. හරි. අපරාධ නේ. හරි. හරි. ඉක්මනට ඇඳ ගන්න. මාත් එක්ක අඳින්න. හරි. දැන් බෝඩ් එක වැහෙන්නෙත් නෑ වෙනදා වගේ. හරි. ලියන්න දුන්නා මල්ලි P2ක් විතර ගොඩක් දුන්නේ නෑ. පොස්සා. පොස්තානේ. හරි. ඇඳලා ඉවරයි කියලා මම හිතනවා ඉක්මනට ඇඳ ගන්න. හරි. ලියන්න. දිවිලෝහ උෂ්ණත්ව මානය දිවිලෝහ උෂ්ණත්ව මානය දිවිලෝහ උෂ්ණත්ව මානය දිග සර්පිලාකාර දිග සර්පිලාකාර දිග සර්පිලාකාර දිවිලෝහ පටියකින් යුක්තය. දිවිලෝහ පටියකින් යුක්තය. දිවිලෝහ පටියකින් යුක්තය. සර්පිලයේ 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 කේන්ද්‍රයට 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 දර්ශකයක් සවි කර ඇත. දර්ශකයක් සවි කර ඇත. මෙන්න තියෙනවා දර්ශකය. හරි. දර්ශකයක් සවි කර ඇත. හරි. සර්පිලයේ අනෙක් කෙළවර සර්පිලයේ අනෙක් කෙළවර සර්පිලයේ අනෙක් කෙළවර දෘඩ ලෙස සවි කර ඇත. මෙන්න සවි කරලා තියෙන්නේ. හරි. දෘඩ ලෙස සවි කර ඇත. හරි. ඊට පස්සේ ළමයි රූලක් අරින්න රූලක් අරින්න කියලා මම කියන්නේ අය පාරක් අරුවක් දාලා ලියන්න උෂ්ණත්වය ඉහළ යන විට උෂ්ණත්වය ඉහළ යන විට උෂ්ණත්වය ඉහළ යන විට දිවිලෝහ පටිය දිවිලෝහ පටිය දිවිලෝහ පටිය එය වටාම එය වටාම එය වටාම
වඩාත් තදට එතේ. එය වටාම වඩාත් තදට එතේ. වඩාත් තදට එතේ. එවිට 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 දර්ශකය දර්ශකය එවිට දර්ශකය දර්ශකය පරිමාණය හරහා පරිමාණය හරහා එවිට දර්ශකය පරිමාණය හරහා පරිමාණය හරහා චලනය වන අතර 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 පාඨාංක කියවිය හැකිය. පාඨාංක කියවිය හැකිය. පාඨාංක කියවිය හැකිය. ඊට පස්සේ ආයෙ පාරක් උලක් අරින්න. මෙතනින් පොඩි MCQ එකක් අහන්නත් පුළුවන් ප්‍රශ්න නැත්නම් අහන්න. හරි. තරුවක් දාලා ලියන්න. දිවි ලෝහ උෂ්ණත්වමාන ඉක්මනට දිවි ලෝහ උෂ්ණත්වමාන දිවි ලෝහ උෂ්ණත්වමාන අනෙකුත් උෂ්ණත්වමාන හා 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 සැසඳීමේදී 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 නිර්වද්‍ය නොවේ. නිර්වද්‍ය නොවේ. නිර්වද්‍ය නොවේ. නමුත් 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 ඒවායේ නමුත් ඒවායේ ඒවායේ ඔරොත්තු දෙන ගුණය නමුත් ඒවායේ ඔරොත්තු දෙන ගුණය ඇති අතර පාඨාංක ගැනීම පාඨාංක ගැනීම පහසුය. පහසුය. හරි. හරි. දැන් ඔය ළමයි අපි කතා කරලා ඉවර වුණේ ප්‍රසාරණයේ යෙදීම් හා බලපෑම් කියන මාතෘකාව මම කතා කරපු එකේ පළවෙනි එක මම ගත්තා දිවි ලෝහ පටියක ක්‍රියාකාරීත්වය. හරි. ඊටුව ලොකුවට සාකච්ඡා කරන්න නෑ ළමයි. හරි. අංක 2 ලියන්න. ඔන්න දැන් තමා අංක 2 ලියන්නේ පිටු 3කට විතර පස්සේ. හරි. මම හොඳට දිවි ලෝහ පටිය කියන්නේ මොකක්ද කියලා දුන්නා. ඊට පස්සේ අංක 2 කියලා ලියන්න. අංක 2 කියලා ලියන්න. විදුලි රැහැන් ඇදීමේදී විදුලි රැහැන් ඇදීමේදී විදුලි රැහැන් ඇදීමේදී බුරුලක් තැබීමට සිදුවීම බුරුලක් තැබීමට සිදුවීම ඔයාලා දන්නවා දැන් ඒවයි කතා කරන්නම දෙයක් නැහැ. හරි. බුරුලක් තැබීමට සිදුවීම. ඊට පස්සේ අංක 3 ලියන්න. ඕවම කතා කරලා වීඩියෝත් පෙන්නනවා. හරි. අංක 3 ලියන්න. රේල් පාරේ අංක 3 රේල් පාරේ රේල් පීලි දෙකෙලවර අතර රේල් පීලි දෙකෙලවර අතර රේල් පීලි දෙකෙලවර අතර පරතරයක් තැබීමට සිදුවීම පරතරයක් තැබීමට සිදුවීම පරතරයක් තැබීමට සිදුවීම. හරි. ඊට පස්සේ ලියන්න අංක 4 පරීක්ෂණාගාර කටයුතු සඳහා ඉක්මනට ලියන්න. පරීක්ෂණාගාර කටයුතු සඳහා අඩු ප්‍රසාරණතාවක් සහිත
අඩු ප්‍රචාරණතාවක් සහිත වීදුරු වලින් නිර්මාණය කළ වීදුරු වලින් නිර්මාණය කළ වීදුරු වලින් නිර්මාණය කළ වරහන් ඇතුළේ ලියන්න ළමයි Pyrex quartz මම ලියන්නම් හරි Pyrex quartz අකුරු ලියන්න අමාරුයි හරි මලි ලෙසන් එක ඉක්මනට ඉවර වෙයි දැන් විනාඩියක් තියෙන ඉක්මනට ගින් කලින් ID පාස්වර්ඩ් දෙන්න ඉක්මනට ලෙසන් එකට හරි මං විනාඩි 2යි බලන්න Pyrex quartz වරහන වහන්න වීදුරු කමා බීකර quartz වරහන වහන්න වීදුරු කමාවක් දාන්න එපා බීකර කමා පරීක්ෂණ බීකර කියලා දාලා කමාව දාන්න බීකර කමා පරීක්ෂණ